හොඳයි සාදු 2020 වසරේ මාර්තු මාසයේ 9 වෙනිදා මැදින් පුර පසළොස්වක් පොහොය දවසේ පැවැත්වෙන විශේෂ භාවනා වැඩසටහන ප්‍රඥාවන්ත පින්වතුනි මේ මොහොත තුල ඔබ දකින්න ඕනේ දේශකයා නොවේ මේ මොහොත තුල ඔබ සවන් දෙන්නට ඕනේ දේශනයට නොවේ ඔබගේ ආධ්‍යාත්මය තුල රිදුම් කන ගැටලුව ආධ්‍යාත්මය තුල වේදනාවක් ගෙන දෙන ගැටලුව ඔබ සොයා යා යුතුයි අපේ පින්වතුන් බොහොමයක් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා ධර්මදේශනා ඇහිීමේ බලාපොරොත්තුවෙන් යමක් ඉගෙන ගැනීමේ බලාපොරොත්තුවෙන් තමන්ගේ දැනුම වැඩි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පින්වතුනි ඒ සෑම මොහොතකදීම සිද්ධ වෙලා තියෙන්නේ ඔබගේ ශාස්ත්‍රීය ඥානය දියුණු වීමක් පමණයි ශාස්ත්‍රීය ඥානය දියුණු වීමක් පමණයි නමුත් ප්‍රඥාව ඔබ තුලින් මතුවෙනකොට සත්‍ය తත්වය ඔබ ක්‍රමානුකූලව හඳුනා ගන්නකොට ඒ ලබා ගන්නා දැනුම ඒ ලබා ගන්නා ඥානය ඔබ ඔබගේ සාංශාරික ගැටලුවත් සමග ගලපනවා මෙතන වැදගත් වෙන්නේ ඔබ කොච්චර කරුණු ප්‍රමාණයක් දැනගත්තාද කියන කාරණාව නෙවෙයි කොච්චර ප්‍රමාණයක් ඔබගේ මනසේ රැඳිලා තියෙනවාද කියන කාරණාවක් නෙවෙයි ඔබ කතරම් බහුශ්‍රුත පුද්ගලයෙක්ද කියන කාරණාවක් නෙවෙයි මේ දේශනය අත්වලක් බවට පත් කරගෙන ඔබගේ ආධ්‍යාත්මික ගැටලුව මේ මොහොත තුලදීම දකින්න ඔබ උත්සාහවත් වෙන්න ඕනේ. ඔබට නොදැනුණාට ඔබට නොපෙනුණාට ඔබ සෑම වෙලාවකදීම පින්නතුනි ඒ දැවීමක් තුල
වේදනාවක් තුල තමයි ජීවත් වෙන්නේ. ඔබ හැම අවස්ථාවකදීම කටයුතු කරනවා ඒ දුක සංගවන්න. දුක සංගවන්න. වේදනාව සංගවන්න. හිතේ තියෙන සංවේගය සංගවන්න. කඳුළු අතරින් hina වෙන්න තමයි ඔබ උත්සාහවත් වෙන්නේ. කඳුළු අතරින් hina වෙන්න. හැබැයි ඔබ ආධ්‍යාත්මයට නැඹුරු වෙලා ඔබ වෙතට නැඹුරු වෙලා එක් කඳුල නැගෙන්නේ කවර කාරණාවක් නිසාද? එක් කඳුල නිසා ඇතිවන වේදනාව, පීඩාව සොයාගෙන ගියොත් ඔබට පුළුවන් පින්නතුනේ කඳුළු නැතිව සිනාසෙන්න. කඳුල මගහැර සිනාසෙන්න. ඒකට තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය පවතින්නේ. ඒ විශ්වීය දර්ශනය පවතින්නේ. ඔබගේ ජීවිතේ ප්‍රශ්න අමතක කරලා සිත මේ මොහොත තුල රඳවන්න. සිත මේ මොහොත තුල රඳවන්න. ධර්මේහි අලවන්න. ධර්මේහි අලවන්න. ස්වභාවය තුල මනස පවතිනකොට ස්වභාවය මනස හඳුනා ගන්නකොට નિરાයාසයෙන්ම ඔබගේ ආධ්‍යාත්මය දකිනවා. බාහිර පරිසරය දිනා ගන්නට, බාහිර පරිසරය තුල ජයක් ලබන්නට ඔබගේ ජීවිත කාලය පුරාවටම ඔබ වෙහෙස මහන්සි වෙන්නේ නැති. නමුත් පින්නතුනේ ජීවිතය ජය ගන්නට, සත්‍ය ජය ගන්නට ඔබ සොයා බැලීම කරන්නට ඕනේ ඔබගේ ඇතුළාන්තය, ඔබගේ ආධ්‍යාත්මය. ආධ්‍යාත්මය තුල සැනසීම ඇති කරන්න, ආධ්‍යාත්මය තුල සතුට ඇති කරන්න, ඒ තුල සංහිඳියාව ඇති කරන්නට පුළුවන් එකම දර්ශනය ඉදිරිපත් කළේ භාග්‍යවතුන් වහන්සේ විසින්. සියල්ලක්ම අතහැරීමකින් යුක්තව සිතන්න. මේ මොහොත ඔබගේ ජීවිතේ වටිනාම මොහොතක් වෙන්න පුළුවන්. සංසාරික වශයෙන් ජය ලබන මොහොතක් වෙන්න පුළුවන්. සසර බැමි ලිහා දමමින්
ඔබ විසින් නිර්මාණය කරගත්ත ලෝකයෙන් නිදහස් වෙලා යන ඒ උත්තරීතර මොහොත වෙන්න පුළුවන්. ඔබගේ දයාබර ස්වාමියා, ඔබගේ දයාබර බිරිඳ, ඒ වගේම ආදරණීය දරුවන්, අසල්වැසියන්, ඥාතිවරුන්, භවභෝග සම්පත් මේ මොහොත තුලදී ඔබ කරා රැස් වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ සත්‍ය සොයාගෙන යන ගමන පින්වතුනි, නිරාමිස සන්තෝෂය සොයාගෙන යන ගමන, සදාකාලික සැනසීම සොයාගෙන යන ගමන, ඔබගේ මනස තුල උජුපටිපන්න ස්වභාවය නිර්මාණය වන්නට ඔබ මේ ලෝකයේ තියෙන නිස්සාරත්වය හඳුනා ගන්නවා. ඔබ සත්‍ය දෙසටම ඇදෙනවා. සත්‍ය දෙසටම ඇදෙනවා. ඒ සඳහා වීරයක්, නොපසුබස්නා උත්සාහයක්, ඒ වගේම දැඩි අධිෂ්ඨානයක් තියෙන්නට ඕනේ. ඒ මනස තුල ඒ වීරය ඇති කරගත් උතුමන් තමයි මේ බුදු සෙවණේ සදා සැනසෙන්නේ. සම්බුදු සෙවණේ සදා සැනසෙන්නේ එවන් වීරයක්, අදිෂ්ඨානයක් තමන් තුල ඇති කරගත් උතුමන්, උත්තමාවියන් පමණයි. මේ සංසාරේ හරීම දිගයි පින්නතුනේ, හරීම දිගයි. තෙරක් නොපෙනෙන තරමටම දිගයි. ඒකේ දිග ප්‍රමාණය කොච්චරද කියලා ඇහුවොත් ඔබ පවසාවි, ඒක කවදාවත් මට මැනලා ඉවර කරන්න බැරි දිගක්. ඒ තරම් දිගක් තියෙන සංසාරයක් තුල තමයි ඔබ මේ ජීවත් වෙන්නේ. බලන්න, ඔබගේ ජීවිත කාලය හරීම කෙටි. හරීම කෙටි. සමහරක් අයගේ ජීවිත කාලය ඉපදිලා පැය ගානකින් නිමාවටපත් වෙනවා. සමහරක් අයගේ දවසකින් දෙකකින් නිමාවටපත් වෙනවා. සමහරක් අය වසර දෙකක් ජීවත් වෙනවා. ඒ වගේම වසර 10 15 20 25 ආදී වශයෙන් වසර 100කට යටත්ව ඔබ සෑම සියලු දෙනාම ජීවත් වෙලා මේ භවයෙන් සමු ගන්නවා පින්නතුනේ. මේ භවයෙන් සමු ගන්නවා. ඔබ මේ ගත කරන්නේ తాවකාලික නැවතුමක්. తాවකාලික නැවතුමක්. తాවකාලික නැවතුමක තමයි ඔබ මේ වාසය කරන්නේ. ඒ తాවකාලික නැවතුමේ ඔබ ගත කරන කාලේ ඊටාම කෙටි. ඊටාම කෙටි. අනන්ත වූ සංසාරේහි මේ ඊටාම කෙටි කාලයකට මිනිසත් බවක් ලැබුව ඔබ
මේ ජීවිතය අවසන් වන්නට මත්තෙන් ජීවිත අවබෝධය ලබන්නට ඕනේ. මේක යථා ස්වභාවය අවබෝධ කරගන්නට ඕනේ. බලන්න ඔබගේ ජීවිත කාලේ ඔබ මේ ධර්මයේ වෙනුවෙන් සිදු කළ කැපකිරීම, ධර්මයේ වෙනුවෙන් ඔබ සිදු කළ කැපකිරීම පිළිබඳව ඔබට සතුටු වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ ගැන සිතන වාරයක් පාසා ඔබ දුක් විඳිනවාද? පීඩාවක් විඳිනවාද? නමුත් පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය කතා කරන යුගයක මිනිසත් බවක් ඔබ ලබලා ඒ වාසනා ගුණයට හිමිකම් කියනවා. ඒ වාසනා ගුණයට ඔබ හිමිකම් කියනවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරේ ඒ උත්පත්තියක් ලබන ආත්මවලට කවදාවත් පින්නතුනේ මේ උත්තරීතර අවස්ථාව ලැබෙන්නේ නැහැ. දුකෙන් දුකටමපත් වෙනවා. පීඩාවෙන් පීඩාවටමපත් වෙනවා. වේදනාවෙන් වේදනාවටපත් වෙනවා. වසර කල්ප ගණනක් දුක් විඳින්මින් නිරේ ජීවත් වෙනවා. පින්නතුනි, දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් මිනිසත් බවක්. ඒ තරමටම මේ මිනිසත් බව වටිනවා. ඒ තරමටම මිනිසත් බව වටිනවා. බලන්න ඔබට පුළුවන්ද ඒ මිනිසත් කමේ තියෙන වටිනාකම හඳුනා ගන්න? ඔබ එහි වටිනාකම හඳුනාගෙන තියෙනවද? ඒ සඳහා කටයුතු කරනවාද? සොයා බලන්න. ඔබ තුලින්ම සොයා බලන්න. ඔබ තුලින්ම සොයා බලන්න. දේශනය ආරම්භ කළ මොහොතේ සඳහන් කළේ ඔබගේ ආධ්‍යාත්මයේ දෙසටම නැඹුරු විය යුතු බව. ඔබගේ ගැටලුව වෙතටම යොමු විය යුතු බව. දේශනය අත්වලක් කරගෙන ඔබගේ සාංශාරික ගැටලුවෙන් අත්මිදීම තමයි, ආධ්‍යාත්මික සැනසීම ඇති කර ගැනීම තමයි මේ මොහොත තුල සිද්ධ වෙන්නට ඕනේ පින්නතුනි. සියල්ලම අතහැරීමකින් යුක්තව වාසය කරන්න. සියල්ල අතහැරීමකින් යුක්තව වාසය කරන්න. ඔබ මෙච්චර කාලයක් පින්නතුනේ වැඩ කළේ ඔබගේ ආත්ම දෘෂ්ටිය වෙනුවෙන්.
එහෙම නැත්නම් මමත්වයේ වෙනුවෙන්. එහෙම නැත්නම් පුද්ගලත්වයේ වෙනුවෙන්. ජීවිතේ ගෙවාගෙන ආපු සෑම මොහොතක්ම ඔබ කැප කරලා තියෙන්නේ මමත්වයේ පෝෂණය, ආත්ම දෘෂ්ටියේ පෝෂණය වෙනුවෙන්මයි. නමුත් මේ පින්නතුන් පිරිස මේ වටිනා අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙන්නේ මමත්වයේ පෝෂණය කිරීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි. ජීවිතය අවබෝධ කිරීමේ බලාපොරොත්තුවෙන්. ආධ්‍යාත්මික සැනසීම ළඟා කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ ආධ්‍යාත්මික සැනසීම තුළ ජීවමාන වීමේ බලාපොරොත්තුවෙන් තමයි ඔබ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. සියල්ල දෙස කෙනෙක් නොවි බලන්න. සියල්ල දෙස කෙනෙක් නොවි බලන්න. ඔබේ ලෝකයේ දිහා හැම වෙලාවකදීම බැලුවේ සංඥාවක් විදිහට. සෑම දෙයක්ම ඔබ සංඥාවක් විදිහට දැක්කා. සංඥාවක් විදිහට හඳුනගත්තා. ඔබ විසින් සකස් කරලා දෙන සංඥාවට අනුව ඒකේ පැවැත්ම සකස් වුණා. ඔබගේ මමත්වයේ තුලින් සෑම වෙලාවකදීම සිද්ධ කළේ සංඥාවන් අතර දෝලණය වීම. සංඥාවෙන් තොරව දකින්න, හිතන්න, ශ්‍රවණය කරන්න, පහසක් ලබන්න, ආග්‍රහණයක් විඳින්න ඔබගේ පුද්ගලත්වය පුරුදු වෙලා තිබුණේ නැහැ පිටුතුනේ. සංඥාව ඔස්සේම තමයි ඔබ ගමන් කළේ. සංඥාව නැත්නම් ඔබ සංඥාවක් සොයාගෙන යනවා. සංඥාවකින් සංඥාවකට මාරු වෙනවා. සමහරක් සංඥාවල් සමග ඔබ ඇලෙනවා. සමහරක් සංඥාවල් සමග ඔබ ගැටෙනවා. පුද්ගලයාගේ ලෝකය කියලා කියන්නේ පින්වතුනි සංඥා අතර පවතින සංඥා උපාදානය කරමින් පවතින ස්වභාවයක්. ඔබ සෑම වෙලාවකදීම මේ ලෝකයක් එක්ක බැඳුනේ, මේ ලෝකයක් එක්ක ගැටුනේ සංඥාවකට අනුව. ඒ සංඥාව ඔබ නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා හිතුවා. ඒක ඔබ ඔබේ කරගත්තා. ආත්මීය වශයෙන් ඔබ ඔබේ කරගත්තා. ඒකට ඔබ ආදරය කළා. ඒක තුල ඔබ සැපයක් හෙව්වා. ඒකත් එක්ක ඔබ ඇලුනා. ඒක තමයි පින්නතුනේ පුද්ගල විඥානයේ ස්වභාවය. යම් යම් අවස්ථාවන් වලදී ඔබ යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් කියනවා ඒ තුල මට සැපක් නැහැ. ඒක වෙනස් වෙනවා. ඒක මගේ කරගන්න හැදුවට ඒක මගේ වෙන්නේ නැහැ කියන තැනට ඔබගේ මනස ක්‍රමානුකූලව ගලාගෙන යනවා.
ඒ වෙලාවේදී ඔබ කියනවා ඒක අනිත්‍යයි, ඒක දුක්ඛයි, ඒක අනාත්මයි කියලා. ඔන්න බලන්න පින්නතුනේ ඔබගේ ලෝකේ ගලා යාම. ඔබ නිට්ටය හොයනවා. නිට්ටය සොයාගෙන යන ගමනේ ඔබට අනිත්‍යත් මුණ ගැහෙනවා. සැපය හොයාගෙන යනවා. සැපය හොයාගෙන යන ගමනේ ඔබට දුක දුරුම වෙනවා. ආත්මය සොයාගෙන යනවා. ආත්මය සොයාගෙන යන ගමනේ ඒකේ තියෙන ආත්මීය සංකල්පය ඔබෙන් ගිලිහෙනවා. ඔබ ඊටාම ගැඹුරින් කල්පනා කරලා බලන්න. මේ සියල්ලම නිට්ටය, සුඛ, ආත්ම, ඒ වගේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කරුණු කාරණාවන් සියල්ලම පින්නතුනේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. බලන්න ඔබගේ ගැඹුරු නුවණින් ඒ සියල්ලෙහි අනිත්‍යතාවය, ඒ සියල්ලෙහි දුක් බව, ඒ සියල්ලෙහි අනාත්ම භාවය, අනාත්මතාවය ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවද කියලා. ඔබ මේ ලෝකේ යම් යම් කරුණු සමග නිත්‍ය වශයෙන් බැඳෙන්නෙත්, අනිත්‍ය වශයෙන් ප්‍රතික්ෂේපය ඇති කරගන්නෙත්, සුඛ වශයෙන් ඇලෙන්නෙත්, දුක්ඛ වශයෙන් ප්‍රතික්ෂේපය ඇති කරගන්නෙත්, ආත්ම වශයෙන් බැඳෙන්නෙත්, අනාත්ම වශයෙන් ප්‍රතික්ෂේපය ඇති කරගන්නෙත් ඔබගේ මමත්වය නිසා. එහෙම නැත්නම් සක්කාය නිසා. සක්කාය. ඒ සක්කාය නිසා තමයි ඔබ මේ ලෝකයක් එක්ක ගනුදෙනු ඇති කරගෙන තියෙන්නේ. සක්කාය කියලා කියන්නේ පින්නතුනේ ඔබගේ ශරීරයට නෙමෙයි. දිරායන පංචස්කන්ධයට නෙමෙයි සක්කාය කියලා කියන්නේ. ඒක හදාගන්නේ ඔබගේ මනසේ. එහෙම නැත්නම් විඥානේ. සක්කාය ගොඩ නැගෙන්නේ මනස තුල. ආර්ය ශ්‍රාවකයා සිද්ධ කරලා තියෙන්නේ සක්කාය කියන දේ මනසින් ඉවත් කරනවා. සක්කාය කියන දේ මනසින් ඉවත් කරනවා. එතකොට මනස තුල සක්කාය කියන දේ පවතින්නේ නැහැ. ඔබ බලන්න මොහොතින් මොහොත මේ සක්කාය නිසා තමයි, මේ මවා ගැනීම නිසා තමයි ඔබ මේ ලෝකයට හොඳ හෝ නරක වශයෙන් බැඳෙන්නේ. එහෙම නැත්නම් හොඳ හෝ නරක වශයෙන් ගැටෙන්නේ. මේ ලෝකයක් එක්ක ඇලෙන මොහොතක් හෝ ගැටෙන මොහොතක් ඔබට සොයා ගන්නට පුළුවන්ද? ඇලෙන මොහොතක් හෝ ගැටෙන මොහොතක් ඔබට සොයා ගන්නට පුළුවන්ද?
පින්නතුනේ සෑම වෙලාවකදීම පෘථග්ජනයා තුළ මේ ආත්මීය බැඳීම මේ මමත්වයේ බැඳීම පවතිනවා. ඒ නිසා තමයි ආගමිකත්වය, ජාතිකත්වය, වාර්ගිකත්වය, වටිනාකම්, දේශපාලනය, ගැහැණු පිරිමිකම තමන්ගේ තියෙන භවභෝග සම්පත් දෘෂ්ටි කරගන්නේ. ඒ සෑම එකක් තුලම ඔබගේ මමත්වයේ පෝෂණය සිද්ධ වෙනවා. මමත්වයේ පෝෂණය ජාතිය තුල, ආගම තුල, කුලය, වර්ගය, ගෝත්‍රය, දේශපාලනික වටපිටාව තුල ඔබ වටිනාකම් රාශියක් නිර්මාණය කරගන්නවා. ඒ වටිනාකම් ඔබ දෘෂ්ටි කරගන්නවා. ඒවා සංකල්ප කරගන්නවා. ඒවා ඔබ ඔබගේ ලෝකයේ බවට පත් කරගන්නවා. ඔන්න පින්නතුනේ පෘථග්ජන පුද්ගලයාගේ මනසේ ස්වභාවය, මනසේ ගලාගෙන යාම සෑම වෙලාවකදීම ගලාගෙන යන්නේ එක අන්තයක ඉඳලා අනිත් අන්තයට. ඒ අන්තයේ ඉඳලා තවත් අන්තයකට. මේ අන්ත දෙක විතරයි පුදුම සත්‍යය දකින්නේ. එක අන්තයකින් අනිත් අන්තයකට සැපයි කියලා යනවා. ඒ අන්තයෙන් මේ අන්තයට එනවා සැපයි කියලා. ඒක තමයි ස්වභාවය. ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයෙන් ඔබ සොයා බලන්න ලෝකේ මිනිස්සෙකුට ආගමක්, ජාතියක්, සංස්කෘතියක් අවශ්‍ය නැහැ. ඔබටත් පුළුවන් නම් මේ මොහොත තුල ආගමිකත්වයෙන් තොරව වාසය කරන්න, ජාතිකත්වයෙන් තොරව වාසය කරන්න, වාර්ගිකත්වයෙන් තොරව වාසය කරන්න, දේශපාලනික තත්වයෙන් තොරව වාසය කරන්න, ගැහැණියක් නොවි වාසය කරන්න, පිරිමියෙක් නොවි වාසය කරන්න, කිසිම වෘත්තිකයෙක් නොවි වාසය කරන්න ඔබටත් මේ ලස්සන දර්ශනය, මේ ආශ්චර්යමත් දර්ශනය පින්නතුනි ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තමයි ස්වභාවික සත්‍ය කියලා කියන්නේ. ඒ ස්වභාවික සත්‍ය මතු කරගන්න මේ ආගමවත්, ජාතියවත්, වර්ගයවත්, සංස්කෘතියවත්, ගැහැණු පිරිමි කමවත් කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ පින්නතුනි. ඒක තමයි සම්බුද්ධ දර්ශනය, තථාගත දර්ශනය. මේ මොහොත තුලදී ඔබට හැකියාවක් ලැබෙන්නට ඕනේ ඔබගේ මනස ආගමික බැම්මෙන් නිදහස් කරන්න, ජාතික බැම්මෙන් නිදහස් කරන්න, සංස්කෘතික බැම්මෙන් නිදහස් කරන්න, දේශපාලනික බැම්මෙන් නිදහස් කරන්න, වාර්ගික බැම්මෙන් නිදහස් කරන්න, ගැහැණු බැම්මෙන් නිදහස් කරන්න, පිරිමි බැම්මෙන් නිදහස් කරන්න, ස්වාමියා කියන බැම්මෙන් නිදහස් කරන්න, බිරිඳ කියන බැම්මෙන් නිදහස් කරන්න, දරුවා කියන බැම්මෙන් නිදහස් කරන්න, අවසානයේදී පින්නතුනේ මිනිසයා කියන බැම්මෙනුත් ඔබ නිදහස් කරන්නට ඕනේ. මිනිසයා කියන බැම්මෙනුත් ඔබ නිදහස් කරන්නට ඕනේ. මේක මිනිස්සත් භව ඉක්මවා යන දර්ශනයක්. මේ ලෝකේ බිහි වෙන මිනිස්සෙකුට ප්‍රත්‍යක්ෂ කරන්නට බැරි දර්ශනයක්. ඔබට යම් මොහොතකදී පුළුවන් නම් ඔබගේ මනුෂ්‍යත්වයේ ඉක්මවා යන්නට, මනුෂ්‍යත්වයේ අභිබවා යන්නට දර්ශනය තුලින්
ඔබ මේ මොහොත තුලදීම මේ අසිරිමත් දහම තුල ජීවමාන වෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ තථාගත දර්ශනය තුල ඔබ ජීවමාන වෙනවා. මේ බණපද ටික ඇහෙනකොට පින්නොතේ ඔබ කල්පනා කරලා බලන්න. ඔබට දෘෂ්ටි තියාගෙන ඉන්න පුළුවන්ද? ඔබට සංකල්ප තියාගෙන ඉන්න පුළුවන්ද? ඔබට මතවාද තියාගෙන ඉන්න පුළුවන්ද? ආගමිකත්වයේ තුල ඔබට ඉන්න පුළුවන්ද? සංස්කෘතිකත්වයේ තුල ඔබට ඉන්න පුළුවන්ද? බෞද්ධකම තුල ඔබට ඉන්න පුළුවන්ද? ගැහණිය තුල ඔබට ඉන්න පුළුවන්ද? පිරිමියා තුල ඔබට ඉන්න පුළුවන්ද? මේ සියල්ලම පසෙකලා ඔබ නැගී සිටින්න. සියල්ලම පසෙකලා ඔබ නැගී සිටින්න. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ සුවඳ දැනෙන්නේ එලෝතර බුදු පියාණන් වහන්සේගේ සෙවණ ලබන්නේ සියල්ල අතහැර ඔබ නැගී සිටි මොහොතකදී පමණයි. සියල්ල අතහැර ඔබ නැගී සිටි මොහොතකදී පමණයි. සියල්ල අතහැරීමකින් යුක්තව වාසය කරන්න. සියල්ල අතහැරීමකින් යුක්තව වාසය කරන්න. පින්නතුනේ ආගමක් කියලා කියන්නේ අන්ධයෙකුට හරියට කනවැලක් වගේ දෙයක්. පුංචි උපකාරයක් විතරයි ඒ කනවැලෙන් සිද්ධ කරන්නේ. හැබැයි දර්ශනයෙන් සත්‍ය අවබෝධ කරගත් කෙනෙක් ආගමක් තුල පටලවන්න බෑ. ජාතියක් තුල පටලවන්න බෑ. දේශපාලනය තුල පටලවන්න බෑ. වාර්ගිකත්වයේ තුල පටලවන්න බෑ. ගැහැණුකම තුල, පිරිමිකම තුල පටලවන්න බෑ. ඒක තමයි ඒ දර්ශනයේ තියෙන සුවිශේෂී తত্ত্বය. දර්ශනයේ තියෙන සුවිශේෂී తত্ত্বය. එවන් වූ උතුමන් උත්තමාවියන් කනවැල ප්‍රයෝජනයට ගන්නේ නැතුව තමන්ගේ ගමන ස්වභාවය තුලම ගමන් කරනවා. ස්වභාවය තුලම ඉදිරියට ඇදලා යනවා. යා යුතු මඟ නොයා යුතු මඟ හොඳින් දන්නවා. ඒක තමයි ඒ දර්ශනයෙන් අවදි වුණු මනසේ ස්වභාවය. දර්ශනයෙන් අවදි වුණු මනසේ ස්වභාවය. ලෝකේ විසින් එවැනි පුද්ගලයෙක් හරි කියලා නම් කරන්නත් පුළුවන්. තවත් සමහර වෙලාවට වැරදි කියලා නම් කරන්නත් පුළුවන්. නමුත් පින්නතුනි, එයාගේ චේතනාව මත ඒ චේතනා පාරිශුද්ධත්වයෙන් කටයුතු කරනවා. චේතනාව තමයි වැදගත් වෙන්නේ. ලෝකයා මොන විදිහට බැලුවත් ඒ චේතනාව මත තමන්ගේ කටයුතු සිද්ධ කරන්නට ඒ පුද්ගලයා සෑම වෙලාවකදීම වෙහෙසට මහන්සියටපත් වෙනවා. ඒක තමයි ඒ සත්‍ය දැක්ක ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය.
මේ මොහොත තුල ඔබ කිසියම් ක්‍රියාවලියක් නොසොයන්න. කිසියම් ක්‍රියාවලියක් නොසොයන්න. ක්‍රියාවලියක් සොයන්නේ නම් ඉන්ද්‍රයන්ට හසු නොවන ක්‍රියාවලියක් සොයා යන්න. වර්තමානයේට හසු නොවන ක්‍රියාවලියක් සොයා යන්න. ඇසට හසු නොවන, කනට හසු නොවන, නාසයට හසු නොවන, දිවට හසු නොවන, කයට හසු නොවන, මනසට හසු නොවන ක්‍රියාවලියක් සොයා යන්න. සියල්ල ස්වභාවය තුල ගලාගෙන ආවි. සියල්ල ස්වභාවය තුල හමාගෙන ආවි. සියල්ල ස්වභාවය තුල ඇති වේවි. සියල්ල ස්වභාවය තුල නැති වේවි. ඒ දෙස බලා සිටිනා ඔබ ඒ දෙස බලා සිටිනා ඔබ හමා යාවිද? ඒ දෙස බලා සිටිනා ඔබ ගලා යාවිද? ඒ දෙස බලා සිටිනා ඔබ ඇති වේවිද? ඒ දෙස බලා සිටිනා ඔබ නැති වේවිද? මේ ඔබ සොයාගෙන යන්නේ ලෝකෝත්තර දර්ශනය, ලෝකේ සත්‍ය, සදාකාලික විමුක්තිය. ඔබ මෙච්චර කාලයක් පින්නතුනේ මේ ලෝකෙ දිහා බැලුවේ මේ රූපය මම මගේ, මේ ඇස මම මගේ, මේ විඥාණය මම මගේ කියන දෘෂ්ටි කෝණය. ඔබ රූපයක් දැක්කා, ඇහැක් දැක්කා, විඥාණය සමග ඒකාබද්ධ වෙලා ඒ තුල ඔබ යම් කිසි සිතිවිල්ලක් නිර්මාණය කරගත්තා. ඒක තමයි පින්නතුනේ ඔබගේ මමත්වය. ඒ ශබ්දය මම මගේ, ඒ කන මම මගේ, ඒ විඥාණය මම මගේ. ඒක තමයි පින්නතුනේ ඔබගේ මමත්වයේ ස්වභාවය. ඒ විදිහට ඉන්ද්‍රිය ලෝකයේ තුල බොහෝ සත්වයා ගමන් කරනවා. රූපය අල්ලාගෙන, ශබ්දය අල්ලාගෙන, ගන්ධය අල්ලාගෙන, රසය අල්ලාගෙන, පහස අල්ලාගෙන, චේතනා කර්ම අල්ලාගෙන බොහෝ සත්වයා මේ ලෝකයේ තුල ගමන් කරනවා. ඒ ගමන් කිරීම නැවැත්වීම තමයි පින්නතුනි මේ සිද්ධ කරන්නේ. ඒ ගමන් කිරීම නැවැත්වීම.
වේගයෙන් අනන්ත වූ සංසාරයක් පුරාවට භවයක් පාසා ගමන් කළ ඔබගේ විඥාණය සත්‍ය අවබෝධයෙන් පස්සේ ඒ විශ්මිත අවබෝධයෙන් පස්සේ නවතින්නට පටන් ගන්නවා. ඒ සංසාර ගමන තුල පවතින නිස්සාරත්වය ඔබ දකිනවා. බලන්න මේ මොහොත තුල සියල්ල අතහරිමින් අතීත සංඥාවල් අනාගත සංඥාවල් තමාගේ බැඳීම් සියල්ල අතහරිමින් තමන්ට මනස කිසිම තැනක නොපිහිටවා පවත්වන්නට පුළුවන්ද කියලා. කිසිම සංඥාවකට හසු නොවන පරිදි මනස පවත්වන්නට පුළුවන්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. පුද්ගල වේශයෙන් මේක ක්‍රියාවලියක් විදිහට සලකගෙන ඔබ සිද්ධ කරන්නට උත්සාහවත් වුණොත් මේක පුද්ගලයා විසින් සිද්ධ කරන ක්‍රියාවක් බවට සෑම වෙලාවකදීම පත් වෙනවා. මෙතනදී ක්‍රියා කරන පුද්ගලයා අහෝසි වෙන්න ඕනේ. ඒ පුද්ගලත්වය තුල තමයි ඒ සියලු වටිනාකම් ගොඩ නැගෙන්නේ. පුද්ගලයාට තමයි සියලුම බලපෑම් එල්ල වෙන්නේ. ඒ බලපෑම් වලින් නිදහස් වුණු මොහොතේ ඔබට පුළුවන් මේ ස්වභාවයක් ලෙසින්ම දකින්න. ස්වභාවයක් ලෙසින්ම දකින්න. ඔබගේ පුද්ගලත්වය එහෙම නැත්නම් මමත්වය මේ පුද්ගල විඥාණය හැම වෙලාවකදීම ගලාගෙන යන්නේ හමාගෙන යන්නේ කිසියම් ක්‍රියාවලියක් තියෙන පැත්තකට. ඒ මනස තුල සැහැල්ලුව ඇති වෙනකොට ඒ නිස්සාරත්වය තමන් තේරුම් ගන්නකොට ඔබගේ ආධ්‍යාත්මික පසුබිම ක්‍රමානුකූලව ශක්තිමත් වෙනවා. එහෙම වෙන අවස්ථාවකදී පින්වතුනි ඔබ දකිනවා මේ රූපය කියන්නේ මම මගේ නොවේ. මේ ඇස මම මගේ නොවේ. විඥානය මම මගේ නොවේ. අන්න ඒකට තමයි පින්වතුනි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය. මේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ දර්ශනය ඔස්සේ ඔබ දකින්නකොට ඒ ඔස්සේ ඔබ හිතනකොට ඒක ඔබ
සංවේදනය වෙනකොට ඔබ මේ ඉන්ද්‍රිය ලෝකය අභිබවමින් දකින්නට, ඉන්ද්‍රිය ලෝකයේ අභිබවමින් අහන්නට, ඉන්ද්‍රිය ලෝකයේ අභිබවමින් සිතන්නට පුරුදු වෙනවා. සත්‍යයක් පුද්ගලයෙක් නැහැ කියලා ඔබ හඳුන ගන්නවා. මායාවෙන් නිදහස් වෙනවා. රැවටීමෙන් නිදහස් වෙනවා. මේ රැවටීම තියෙනකම් පින්නතුනේ ඔබගේ රැවටීමෙන් ප්‍රයෝජනය ගන්නේ ඔබගේම මමත්වය. එහෙම නැත්නම් ඔබගේ මාර බලවේගය. ඔබගේ ජාතිකත්වයෙන් ප්‍රයෝජනය ගන්නේ ඔබගේ මාර බලවේගය. ඔබගේ ආගමිකත්වයෙන්, සංස්කෘතිකත්වයෙන්, දේශපාලනික තත්වයෙන්, ගැහැණුකමෙන්, පිරිමිකමෙන් ප්‍රයෝජනය ගන්නේ ඔබගේ මාර බලවේගය. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ මෙච්චර කාලයක් ආවතේව කරලා තියෙන්නේ, බැල මෙහෙවර කරලා තියෙන්නේ, සන්තෝෂයට පත් කරන්නට උත්සාහවත් වෙලා තියෙන්නේ ඔබගේම මාර බලවේගය. ඔබගේම මාර බලවේගය. එනිසාම තමයි ඔබ මෙච්චර කාලයක් මේ භයානක සංසාරය තුල ගමන් කරේ. දැන් මේකෙන් නිදහස් වෙන්නට කාලය ඇවිල්ලා පින්නතුනි. දැන් මේකෙන් නිදහස් වෙන්නට කාලය ඇවිල්ලා. ඒ ධෛර්යය ඇති කරගන්න. ඒ වීරිය ඇති කරගන්න. ඒ ශක්තිය ඇති කරගන්න. ඒ අධිෂ්ඨානය ඇති කරගන්න. ඇස් ඇර බලන්න. චක්කු මුදපාදී. චක්කු මුදපාදී. සදහම් ඇස අවදි කරන්න. සදහම් ඇස අවදි කරන්න. සම්මා දිට්ඨික ඇස අවදි කරන්න. අඳුර දුරු කොට බලන්න. අඳුර දුරු කොට බලන්න. මනස කිසිදු තැනක නොපිහිටවන්න. මනස කිසිදු තැනක නොපිහිටවන්න. ඇස, කන, නාසය, දිව, කය, මනස මේ සියල්ලම මගේ නොවේ. ඒ සියල්ලම මගේ නොවේ. මම මෙච්චර කාලයක් හිටියේ මහ පුදුමාකාර රැවටීමක. මම ඇහැ අල්ලගත්තා. මම කන අල්ලගත්තා. නාසය, දිව, ශරීරය, මනස මම මගේ කියලා අල්ලගත්තා. නමුත් කවදාවත් මට ඒ තුල සැනසීමක් ලැබුණේ නෑ. සැපෙන් දුකටත්,
දුකෙන් සැපටත් වරින් වර මම මාරු වුණා. ඒ මාර බලවේගයේ විසින් මාව විශාල රැවටීමකට භාජනය කරලා තිබුණා. නමුත් ඒ සියල්ලම මැරෙන ධර්මතාවයන් කියලා මම අවබෝධ කරගත්තා. සියල්ලම මැරෙන ධර්මතාවයන් කියලා මම අවබෝධ කරගත්තා. ඒ නිසා මේවා මට නෙවෙයි අයිති. මේවා අයිති ඔබට. මේ මැරෙන ධර්මතාවයන් සියල්ලම අයිති ඔබට. ඔබට හැකියාවක් තියෙන්නට ඕනේ පින්නතුනි. ඒ මැරෙන ධර්මතාවයන් සියල්ලම බාර දෙන්න. ඔබේ ඉන්ද්‍රිය ලෝකයක් එක්ක ඔබගේ ගෙවාගෙන ආපු අතීත කාලේ පුරාවටම ඔබ ගමන් කළා. අතීතයේ තුල ඔබ සිහින මැව්වා. ඒ පැරණි සිහිනයන් ඔබ මතක් කළා. අනාගතයේ තුල අලුත් සිහිනයන් ඔබ නිර්මාණය කළා. ඒ තුල ඔබ ජීවත් වුණා. ඒක ඔබ ඔබගේ ජීවිතයේ බවට පත් කරගත්තා. ඒක තමයි ඔබගේ මමත්වය. ඒක තමයි ඔබගේ රැවටීම. ඒක තමයි ඔබගේ මාර දෘෂ්ටියේ බලපෑම. මේ මොහොත තුලදී ඔබ කල්පනා කරලා බලන්න, මම මාර බැම්මට කොටු වෙලාද වාසය කරන්නේ? මාරයාගේ වසඟයේද මම වාසය කරන්නේ? මාර බලවේගයේ විසින් මාව ග්‍රහණයට අරගෙනද තියෙන්නේ? මම මාර බලවේගයට රැවටිලාද වාසය කරන්නේ? මේ මොහොත තුල ඔබ ඔබෙන්ම විමසා බලන්න. ආගමික කෝණයකින්, ජාතික කෝණයකින්, වාර්ගික කෝණයකින්, සංස්කෘතික කෝණයකින්, ගැහැණු පිරිමි කෝණ වලින් යුක්ත නොවි ඔබ ඔබගේ ගැටලුව දකින්න. කිසිදු අන්තයකට නොයන්න. කිසිදු අන්තයකට නොයන්න. අන්ත දෙකෙන්ම නිදහස් වී ඔබගේ ගැටලුව දකින්න. අන්ත දෙකෙන්ම නිදහස් වී ඔබගේ ගැටලුව දකින්න. ඔබ සොයාගෙන යනකොට ඔබගේ ආධ්‍යාත්මයට නැඹුරු වෙන්නට ඔබට තේරෙවි. ඔබ මහ පුදුමාකාර විදිහට රැවටිලා සිටින්නේ. ඔබ ජීවත් වෙන්නේ මනෝ ලෝකයක. මිරිඟුවක් පස්සේ තමයි ඔබ මෙච්චර කාලයක් දුවලා තියෙන්නේ. බලන්න පින්නතුනි. මෙතන ඔළුගෙඩි 100ක් තිබුණොත් ඒ 100ම ජීවත් වෙන්නේ විවිධ වූ මනෝලෝක 100ක. එකම ආගමක් ඇදහුවත්, එකම ජාතියක වුණත්, එකම සංස්කෘතියක වුණත් මනෝලෝක 100ක් තුල තමයි ඔබ ජීවත් වෙන්නේ. ඒ තරමටම ඔබව මේ භයානක සංසාරයට බැඳ තබලා ඒ තුල ඔබ අතරමං කරලා දාලා තියෙන්නේ. මනස නිදහසේ පවතින ඉඩ හරින්න. කිසිදු ක්‍රියාවකට බැස නොගෙන, කිසිදු ක්‍රියාවක් අපේක්ෂාවෙන් තොරව මනස ස්වභාවය තුලම ගලාගෙන යන්න ඉඩ හරින්න.
මනස ස්වභාවය තුළම ගලාගෙන යන්න ඉඩ හරින්න. පින්වතුනි, මේක ආරම්භයක් නැති අවසානයක් නැති දේශනයක්. මේ දේශනය කොයි විදිහට ආරම්භ වුණාද කියන්න මම දන්නේ නැහැ. මේක කොයි විදිහට අවසාන වේවිද කියලා කියන්න මම දන්නේ නැහැ. ඔබ මේක අවසන් වෙනකන් බලාගෙන ඉන්න එපා. මේක කවදාවත් අවසන් වෙන එකක් නැති වේවි. ඔබ ඔබගේ අවසානය ගැන හිතන්න. මමත්වයේ අවසානය ගැන හිතන්න. ආත්ම දෘෂ්ටි අවසානය ගැන හිතන්න. ඔබගේ ආත්ම දෘෂ්ටියේ අවසානයේ සිදුවන මොහොතේ, මමත්වයේ අවසානයේ සිද්ධ වෙන මොහොතේ ස්වභාවය තුළම මේ දේශනේ නවතිවි. ස්වභාවය තුළම මේ දේශනේ නවතිවි. ලෝකෝත්තර ධර්මය අහන්නට ඕනේ පරමාර්ථය. අවබෝධ කරගන්නට ඕනේ පරමාර්ථය. පුද්ගල මාන සියල්ලම පසෙකින් තියලා ඒ ලෝකෝත්තර ඥානය ඔබ තුලින් අවදි කරගන්න. ඒ අවදි කරගත් මොහොතේ පටන් ඒ පරමාර්ථ සත්‍ය මොහොතින් මොහොත ඔබ තුලින් මතුවේවි. ඔබ ඔබගේ ගමන ආරම්භ කළ යුතුයි. ඔබ අභිනිෂ්ක්‍රමණය කළ යුතුයි. කයින් නොව මනසින්. කයින් නොව මනසින් ඔබ අභිනිෂ්ක්‍රමණය කළ යුතුයි. නිරෝධය සොයා යුතුයි. සත්‍ය මතුවන තුරු, නිරාමිෂ සතුට භුක්ති විඳින තුරු ගමන නොනැවතිය යුතුයි. මනස කිසිදු තැනක පවතින්නට ඉඩ නොදී ධර්මයේ දෙසටම යොමු කළ යුතුයි. ධර්මයේ දෙසටම යොමු කළ යුතුයි.
මේ ලෝකේ ඔබගේ ඇස නිසා, ඔබගේ කන නිසා, ඔබගේ නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා නෙවෙයි පින්නතුනේ ගැටලු නිර්මාණය වුණේ. ඒ තුල නෙවෙයි දැනීම තියෙන්නේ. ඒ හමුවේ ඔබ නැගී සිටින විදිහ අනුව, ඒවා පිළිගන්න විදිහ අනුව, ඒවා දෘෂ්ටි කරගන්න විදිහ අනුව මේ සියල්ල ප්‍රත්‍යක්ෂ කරගන්න තුරු ඔබට සංකල්පයක්. මේ සොයාගෙන යන්නේ සත්‍ය. සත්‍ය උනත් පින්නතුනේ ප්‍රත්‍යක්ෂ කරගන්නකම් ඔබට සංකල්පයක්. ඒ සංකල්පයෙන් නිදහස් වෙන්නේ, ඒ දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ මේක ඔබ ප්‍රත්‍යක්ෂ කරගත්ත මොහොතේ, මේක අවබෝධ කරගත්ත මොහොතේ. හරීම හුදකලාවේ තියෙන වස්තුවක්. කනත් හරීම හුදකලාවේ තියෙන වස්තුවක්. නාසයත් හරීම හුදකලාවේ තියෙන වස්තුවක්. දිවත් එහෙමයි. කයත් එහෙමයි. මනසත් එහෙමයි. හරීම හුදකලාවේ පවතින්නේ. ඔබ මේ ඉන්ද්‍රියන්ට නිදහසේ පවතින ඉඩ හරින්නේ නැහැ පින්නතුනි. ඔබ ගැටලු සොයාගෙන යනවා. ගැටලු නිර්මාණය කරනවා. ඒ ගැටලු ඔබ භුක්ති විඳිනවා. මේ මොහොත තුල ඔබගේ අතීත මතකයන්ට බැස නොගන්න. ඒවාට නොබැඳෙන්න. ඒ වගේම අනාගතයට නොබැඳෙන්න. සිතිවිලි අතර නොරැඳෙන්න. මේ මොහොත ගත හරින්න. මේ මොහොත ගත හරින්න. අතීතයේද අනාගතයේද මේ මොහොතද ඔබගේ නොවේ. අතීතයේද අනාගතයේද මේ මොහොතද ඔබ නොවේ. සියල්ල දකින්න. සියල්ල හඳුනා ගන්න. සියල්ල ප්‍රහාණය කරන්න. ඔබගේ සිත තුළ සැනසීම, සහනය කෙමෙන් කෙමෙන් මතුවන්නට ඉඩ හරින්න. සියලුම බැඳීම් වලින් හිත නිදහස් කරන්න. සියලුම බැඳීම් වලින් හිත නිදහස් කරන්න.
ඇලීම් වලින් නිදහස් කරන්න. ගැටීම් වලින් නිදහස් කරන්න. ස්වභාවයක් ලෙසම දකින්න. ස්වභාවයක් ලෙසම දකින්න. සියල්ල අතහැරීමෙන් යුක්තව සිතන්න. සියල්ල අතහැරීමෙන් යුක්තව සිතන්න. නොඇලෙන්න, නොබැඳෙන්න, නොගැටෙන්න. ඔබේ සැනසීම නොබැඳීම බවට පත් කරගන්න. ඔබේ සැනසීම නොගැටීම බවට පත් කරගන්න. නොබැදී සිටින මේ මොහොතක් තිබේද? නොබැදී සිටින මේ මොහොතක් තිබේද? නොගැටී සිටින මේ මොහොතක් තිබේද? එයින් ඔබ නිදහස් වන්න. එයින් ඔබ නිදහස් වන්න. ඒ ඔබගේ සැබෑම ජීවිතයයි. ඒ ඔබගේ සැබෑම ජීවිතයයි. ජීවිතය කියා සොයාගත හැකි දෙයක් නැත. ජීවිතය කියා සොයාගත හැකි දෙයක් නැත. හිතේ නිදහසට ඔබ කැමති වන්න. හිතේ නිදහසට ඔබ කැමති වන්න. හුදකලාවට කැමති වන්න. විවේකයට කැමති වන්න. සෞම්‍යත්වයට කැමති වන්න. මනස අතහැර දමන්න. මනස අතහැර දමන්න. මනසේ හිමිකාරත්වයෙන් ඔබ නිදහස් වන්න. සංසුන් වන්න. සංසුන් වන්න. සංවර බවට කැමති වන්න. බාහිර ලෝකයේ ගැටලු ඔබේ කර නොගන්න. බාහිර ලෝකයේ ගැටලු ඔබේ කර නොගන්න. ඒවායේ ගුණ දොස් නොසොයන්න. ඔබ විසින් කිසිවක් නිර්මාණය නොකරන්න.
ඔබගේ ගැටලු සියල්ල නිර්මාණය වුණේ ඔබ ගැටලු අතරමං වුණේ යම් යම් අවස්ථාවන් වලදී මේ ලෝකයට බැඳිලා ගිය නිසා මේ ලෝකයේ වෙනුවෙන් ඔබ හඬක් නගන්නට උත්සාහවත් වුණු නිසා ඒ නිසා සියල්ල ස්වභාවිකවම පවතින ඉඩ හරින්න. සියල්ල ස්වභාවිකවම පවතින ඉඩ හරින්න. ස්වභාවිකත්වයේ තුල පවතින්නේ අප්‍රමාණ නිදහසක්. අප්‍රමාණ සැනසීමක්. අප්‍රමාණ සැහැල්ලුවක්. මේ ඔබ ගමන් කරන්නේ මිනිස්සෙකුට දෙපයින් පියවර මනින්නට බැරි මාවතක් ඔස්සේ. දෙපයින් පියවර මනින්නට බැරි මාවතක් ඔස්සේ තමයි ඔබ මේ ඉදිරියට ඇදෙන්නේ. ඔබගේ මනසේ සැහැල්ලුව ඇති කරගන්න සියල්ල දෑතින් නෝ මනසින් අතහරින්න. දෑතින් නෝ මනසින් අතහරින්න. මනස විසින් නැති කරගන්නා බැඳීම් ඊ타ම ප්‍රබල, ඊ타ම දරදඬු, ඊ타ම දැඩි ස්වභාවයකින් තමයි පවතින්නේ. මනස තුල ඒ નિરાයාසය ඇති වෙනකොට, මනස තුල සැහැල්ලු ඇති වෙනකොට මනස ස්වභාවය තුලම මෘදු වෙනවා පින්නතුනේ. ස්වභාවය තුලම මෘදු වෙනවා. ස්වභාවය තුලම සැහැල්ලු වෙනවා. ස්වභාවය තුලම සංවර වෙනවා. එක ස්වභාවය තුලම සිද්ධ වුණු සංවර වීමක්. සංවර කළ කෙනෙක් නැහැ. කැළඹුණු ජල බඳුනක් ස්වභාවය තුල
නවතිනවාක්සේ සිත ස්වභාවය තුලම සංහිඳියාවකටපත් වෙනවා. සංවර භාවයකටපත් වෙනවා. දැන් ඔබ තුල කිසිවෙක් හඳුනා ගන්නට හැකියාවක් නැහැ පින්නතුනි. ජාතික බැම්මට කොටු කරන්න කෙනෙක් නැහැ. ආගමික බැම්මට කොටු කරන්න කෙනෙක් නැහැ. සංස්කෘතික බැම්මට කොටු කරන්න කෙනෙක් නැහැ. දේශපාලනික බැම්මට කොටු කරන්න කෙනෙක් නැහැ. ගැහැණිය තුලට කොටු කරන්න කෙනෙක් නැහැ. පිරිමියා තුලට කොටු කරන්න කෙනෙක් නැහැ. ස්වාමියා තුලට කොටු කරන්න කෙනෙක් නැහැ. බිරිඳ තුලට කොටු කරන්න කෙනෙක් නැහැ. දරුවා තුලට කොටු කරන්න කෙනෙක් නැහැ. රාජකාරියට කොටු කරන්න කෙනෙක් නැහැ. තිරිසන් ලෝකයට කොටු කරන්න කෙනෙක් නැහැ. പ്രേත ලෝකයට කොටු කරන්න කෙනෙක් නැහැ. බ්‍රහ්ම ලෝකයට කොටු කරන්න කෙනෙක් නැහැ. අවසානයේ පින්නතුනි මනුෂ්‍ය ලෝකයට කොටු කරන්නත් කෙනෙක් නැහැ ඔබ තුල. මනුෂ්‍ය ලෝකයට කොටු කරන්නත් කෙනෙක් නැහැ. ඒක තමයි ගති විමුක්ත ස්වභාවය. සියලු ගති ඔබෙන් නිදහස් වෙලා යනකොට, සියලු ගති ඔබ ඉක්මවා දකිනකොට ඔබ සදාකාලික සැනසීම තුල, සදාකාලික සැහැල්ලුව තුල ජීවමාන වෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේගේ සුවඳ ඔබට දැනෙනවා. ඒ බුදු සුවඳ ඔබට දැනෙනවා. පින්වතුනි, පුද්ගලයා විසින් නිර්මාණය කරන සංකල්ප, පුද්ගලයා විසින් නිර්මාණය කරන දෘෂ්ටි කවදාවත් නිවැරදි නැහැ. ඒව හැම වෙලාවකදම නිර්මාණය වෙන්නේ පුද්ගලයාගේ දැනුමත් එක්ක. පුද්ගලයා කියන්නේ ඊටාම පටු දැනුමක් තියෙන කෙනෙක්. ඊටාම පටු දැනුමක් තියෙන කෙනෙක්. ඔබගේ දැනුම අතහරින්න. ඔබගේ දැනුම අතහරින්න. සියල්ල ඔබ අතහරින්න. සියල්ල ඔබ අතහරින්න. එවිට ඔබට විශ්වයේ දැනුම ගලාගෙන එනු ඇත. විශ්වයේ දැනුම ගලාගෙන එනු ඇත. මේ මොහොත තුලදී ඔබ සිද්ධ කරන්නේ ඔබ විසින්
යමක් සොයනවා වෙනුවට එහෙම නැත්නම් මම විසින් යමක් සොයනවා වෙනුවට මම කවුදයි සොයා බැලීම. මම කවුදයි සොයා බැලීම. අනන්තය කියලා කියන්නේ පින්නතුනේ අන්තයක පිහිටවන්න බැරි එකක්. අනන්තය කියන්නේ අන්තයක පිහිටවන්න බැරි එකක්. අකාලිකත්වය කියන්නේ කාලය තුල පිහිටවන්න බැරි එකක්. අවේදනාව කියලා කියන්නේ වේදනාව තුල පිහිටවන්න බැරි එකක්. අසංකාරිකත්වය කියලා කියන්නේ සංස්කාර තුල පිහිටවන්න බැරි එකක්. පුද්ගලයෙකු නොවීම කියලා කියන්නේ පුද්ගලයා තුල පිහිටවන්න බැරි එකක්. මේ ඔබ උත්සාහවත් වෙන්නේ නිවන් රසය විඳින්න. නිවන් රසය විඳින්නේ මම නෙවෙයි පින්නතුනේ. මම නැති තැනදී තමයි නිවනේ රසය දැනෙන්නේ. මම නැති තැනදී නිවනේ රසය දැනෙනවා. මේ මොහොත තුලදී ඔබගේ මනස දිවගෙන යන්නේ. දිව යමින් සොයන්නේ කුමක්ද? ඔබ ඔබෙන්ම විමසන්න. ඔබ ඔබෙන්ම විමසන්න. ඔබ ඔබ දෙසම බලන්න. මහ පොළොවේ විශ්වයේ ඇති සියලු දේ සමග ඔබ එක්වන්න. ලෝතර බුදු පියාණන් වහන්සේගේ යාසිරිමත් ධර්ම කාය ඔබ ඉදිරියේ වැඩ වාසය කරන්නේ. ඔබගේ ජීවිතේ කවදාවත් නොලැබෙන මොහොතක්. ජීවිතේ කවදාවත් නොලැබෙන මොහොතක්. සියලු ලෝක අභිභවා යන මොහොතක්. දිව්‍ය තල බ්‍රහ්ම තල කම්පණය වෙන මොහොතක්. සෙලවෙන මොහොතක්. දෙවි දේවතාවුන් සාදුනාද දෙන මොහොතක්. ඔබ මිනිසත් බව ඉක්මවා යන මොහොතක්. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන මොහොතක්. පින්වතුනි, ජීවිතේ ඔබට ගොඩාක් දේවල් ලැබෙන්නට ඇති.
ගොඩාක් දේවල් ඔබ ආදරයෙන් වැළඳ ගන්නට ඇති. නමුත් මොන දෙයක් ලැබුණත් ඔබ ඒක කොයි ආකාරයකින් වැළඳගත්තත් ඒ සෑම වෙලාවකදීම සිද්ධ වෙලා තියෙන්නේ ඔබ මේ භයානක සංසාරයට බැඳී යාමක් පමණයි. එළී යාමක් පමණයි. ඒ නිසා අප්‍රමාදීව මේ ධර්මයේ සොයාගෙන යන්න. අප්‍රමාදේන සම්පාදේත. මේ අනන්ත විශ්වය ඔබගේ දෑතට ලබා ගන්න. මේ ධර්මය මේ මොහොත තුලදීම අවබෝධ කරගන්න. සෑම සිළු දෙනාටම සම්මා සම්බුදු සරණයි.